Now doing it. වස් මාසත්‍රය තුළදී පවත්වනු ලබන ධර්මදේශනා මාලාව සමග සම්බන්ධ වෙමින් කටයුතු සිද්ධ කරන්නා වූ අවස්ථාව. අප සියලු දෙනාටම මේ මාස 3 මුළුල්ලෙහිම ගිහි පැවිදි අප සියලු දෙනාටම පින් පුරන්නට ගුණ වඩන්නට ඉතාමත්ම වාග්ය සම්පන්න වූ අවස්ථාවක්. එම නිසා ඒ කාලය තුල සිදු කරනු ලබන මේ ධර්ම දේශනාවක් සඳහා සම්බන්ධ වෙමින් කටයුතු සිද්ධ කරන්නා වූ අවස්ථාව. පින්වතුනි, ලෞතර බුදු පියාණන් වහන්සේ මේ ලෝක සත්වයාට අපරිමිත වූ කරුණාවකින් යුක්තව තමයි මේ ශ්‍රී සද්ධර්මය දේශනා කරන්නට යෙදුනි. මේ කාලීනව අප සියලු දෙනාටම සුලභව සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට අවස්ථාව මග සැලසිලා තිබෙනවා. පෑදිලා තිබෙනවා. ඒක අප සියලු දෙනාටම පුදුමාකාර වාග්යක්. අපේ ජීවිතය තුළ අප ලබලා තිබෙන පුදුමාකාර වාග්යක්. ඔබම ඔබේ ජීවිතයෙන් විමසන්න මිට වර්ෂ ගණනකට පෙරදී ධර්මය මෙතරම් සුලභව පැතුරුණේ නැහැ. ධර්මය තිබුණා. දේශනාවන් සිදු වුණා. නමුත්
මේ ආකාරයට ඔබට ශ්‍රවණය කරන්නට පහසුකම් සැලසිලා තිබුණේ නැහැ. නමුත් අද වන විට මේ ශ්‍රී සද්ධර්මය විවිධාකාරයෙන් ඔබට ශ්‍රවණය කරන්නට ඒ දහම් මගෙහි පිහිටන්නට අවස්ථාව ලැබිලා තිබෙනවා. පින්වතුනි, ලෞතර බුදු හාමුදුරුවෝ මේ ශ්‍රී සද්ධර්මය අප හැමදාමත් සිහිපත් කරනවා වගේ අපරිමිත වූ වීරියකින් යුක්තවයි සොයාගෙන අවබෝධ කරගෙන මේ ලෝකයාට දේශනා කොට වදාළේ. එක්තරා අවස්ථාවකදී ලෞතර බුදු පියාණන් වහන්සේ සුවිදූර විදූර කියන සූත්‍රයේදී කාරණා 4ක් පිළිබඳව පැහැදිලි කරනවා. ඒ කාරණා 4 තුල සාම්‍යයක් දකින්ට ලැබුණත් ඒ තුල දකින්ට ලැබෙන්නේ නොගැලපීමක් සහ විශාල පරස්පරතාවයක්. උන්වහන්සේ මේ සූත්‍ර දේශනාවෙහිදී සඳහන් කරනවා ඒ නොගැලපීම් අතර අහස පොළව කවදාවත් ගැලපෙන්නේ නැහැ. දෑංගුලකින් ඒ කියන්නේ අහස පොළව පිළිබඳව දකින විට බලන විට පොළවේ ඉඳලා ස්පර්ශයෙන් එහෙමත් නැත්නම් පොළවේ ඉඳලා අපි කියමු අඟලක් දෙකක් උඩට ගියාට පසුව අවකාශයයි පිහිටලා තිබෙන්නේ. නමුත් කවදාවත් එකට එකතු වෙන්නේ ගැලපෙන්නේ නැහැ. එම නිසාම ඒ අවකාශයේ ඊ타ත්ම ඈතකින් පිහිටලා තිබෙන විත්තිය නොගැලපෙන විත්තිය ලෞතර බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනෝ දේශනා කරන. ඒ වගේම තමයි පින්වතුනි මහා සාගරයේ වෙරළවල් කවදාවත් එකට එකතු වෙන්නේ නැහැ. මේ තීරය සහ එහා පැත්ත තීරය සාම්‍යයක් දකිනවා. නමුත් ගැලපීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම ලෞතර බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා ඉර නැගෙන දිසාවත් ඉර බහින දිසාවත් කිසිම කලකදී ගැලපෙන්නේ නැහැ. ඒ වගේම තමයි විශාල වූ දුරකින් පිහිටලා තිබෙන්නේ. එසේම ලෞතර බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා 4 වෙනි කාරණේෙහිදී සද්ධර්මය සහ අසද්ධර්මය. මේ සද්ධර්මයත් අසද්ධර්මයත් කිසිම කලකදී පෑහීමට එකට ගැලපීමට පත්වන්නේ නැහැ. සද්ධර්මය තුල පිහිටුවහම සත්වයාගේ සුගතියමයි ඇති වෙන්නේ. නිස්තාවමයි ඇති වෙන්නේ. හැබැයි අසත් ධර්මයේහි පිහිටුනාම ඔහුපත් වෙන්නේ දුගතියටමයි. එම නිසා ලෞතර බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා එතන ගැලපීමක් දකින්ට ලැබෙන්නේම නැහැ. විශාල වූ දුරක් තමයි ඒ තුල දකින්ට ලැබෙන්නේ. එම නිසාම සද්ධර්මයේහි පිහිටලා කටයුතු සිද්ධ කිරීම තුල විශේෂයෙන්ම අප සියලු දෙනාටම
අපි අරමුණු කරන බලාපොරොත්තු වන ඒ නිස්ථාව කරා ගමන් කරන්නට හැකියාව තිබෙනවා. එම නිසා මේ මොහොතෙහිදී ඒ උතුම් වූ අරමුණ සිතෙහි පෙරදරි කරගෙන ලෝතුරු බුදුපියාණන් වහන්සේ විසින් අනුදැන වදාළ සූත්‍ර දේශනාවක් මේ මොහොතෙහිදී ශ්‍රවණය කරලා ඒ තුළ ජීවිතය පිළිබඳව විමසලා දහම් කරුණු කාරණා අවබෝධ කරගෙන අපි සියලු දෙනාම කටයුතු සිදු කරමු, අරමුණු ඇති කර ගනිමු. පින්වතුනි, මම මූලික වශයෙන් මේ පින්වතුන්ට මාතෘකා පාඨයක් දේශනා කරන්නට යෙදුණා. ඒ දේශනාව දකින්ට ලැබෙන්නේ අංගුත්තර නිකාය කියන බණ පොතෙහි. අටක නිපාතයට අයිති එම සූත්‍ර දේශනාව හඳුන්වනු ලබන්නේ හත්තිගාමක උග්ග සූත්‍ර දේශනාව වශයෙන්. පින්වතුනි, ශාසන ඉතිහාසය තුල එහෙමත් නැත්නම් සම්බුද්ධ ශාසනය තුල ඊ타ත්ම සුවිශේෂී වූ චරිතයක් තමයි මේ උග්ග සිටුවරයා. උග්ග සිටුවරයා එක්තරා අවස්ථාවකදී පින්වතුනි, ලෝතුරු බුදුපියාණන් වහන්සේ වැඩම කරනවා හත්තිගාමයට. එය පිහිටල තිබෙන්නේ ලිච්ඡවීන්ගේ බල ප්‍රදේශයේ. ලිච්ඡවීන් හඳුන්වන තව නාමයක් තමයි වජ්ජි කියන නාමය. ලෝතුරු බුදුපියාණන් වහන්සේ වැඩම කරලා භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරනවා. ආමන්ත්‍රණය කරලා ලෝතුරු බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා මේ ගමෙහි ඉන්නව ඊ타ත්ම විශේෂිත වූ පුජ්‍යලෙක්. ඔහු තමයි උග්ග ගෘහපතියා. ඔහු අද්භූත වූ ආශ්චර්යමත් වූ කාරණා 8ක් නිසා සුවිශේෂී වූ පුජ්‍යලෙක් කියලා මේ කාරණා රැස්වුණු භික්ෂූන් වහන්සේලාට සඳහන් කරලා ලෝතුරු බුදුපියාණන් වහන්සේ විහාරයට වඩිනවා. රැස්වෙලා සිටපු භික්ෂූන්ට සඳහන් කළේ මේ උග්ග ගෘහපතියා ආශ්චර්යමත් වූ අද්භූත වූ කාරණා 8කින් සම්පූර්ණ වූ පුජ්‍යලෙක්. එය දරා ගන්න කියන කාරණය තමයි ලෝතුරු බුදුහාමුදුරුවෝ සඳහන් කළේ. මෙතන රැස් වෙලා හිටපු භික්ෂූන් වහන්සේලාගෙන් එක් ස්වාමීන් වහන්සේ නමක් කල්පනා කරනවා ආශ්චර්යමත් වූ අද්භූත වූ කාරණා 8ක් පිළිබඳව ලෝතුරු බුදුහාමුදුරුවෝ සඳහන් කළා. මට අවශ්‍යයි ඒ අද්භූත වූ ආශ්චර්යමත් වූ කාරණා 8 පිළිබඳව දැනගන්නට. එහෙම දැනගන්නට නම්
මම මුණ ගැසිය යුතු වෙනවා මේ හත්තිගාමීහි සිටින උග්ග ගෘහපතියා එහෙමත් නැත්නම් සිටුවරයා පින්වතුනි මෙහෙම කල්පනා කරලා අර භික්ෂූන් වහන්සේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙන්නේ පුබ්බන්න සමයන් නිවාසෙත්වා පත්ත චීවර මාදාය ඕ විදිහට පින්වතුනි පාසිවුරු දරාගෙන පිණ්ඩපාතේ වඩිනවා වඩින්නේ උග්ග සිටුවරයාගේ නිවස අරමුණු කරගෙන මේ භික්ෂූන් වහන්සේ උග්ග ගෘහපතියාගේ නැත්නම් සිටුවරයාගේ නිවසට ගිහිල්ලා සඳහන් කරනවා ගෘහපතිතුමනි ලෞතුරු බුදු පියාණන් වහන්සේ ඔබතුමන් ගැන ප්‍රකාශයක් සිද්ධ කළා. ඒ ප්‍රකාශයෙහි සඳහන් වුණේ ඔබතුමන් තුල ආශ්චර්යමත් වූ කාරණා 8ක් තිබෙන විත්තිය පිහිටල තිබෙන විත්තිය. ඒ කාරණා 8 මට අවශ්‍යයි දැනගන්නට. ලෞතුරු බුදු මුවින් පිට වුණේ ඔබ ආශ්චර්යමත් පුජ්‍යලෙක්. ඒ වගේම අද්භූත වූ ආශ්චර්යමත් වූ ගුණධර්ම වලින් යුක්ත වන පුජ්‍යලෙක්. එම නිසා ගෘහපතිතුමනි මම කැමති ඒ කරුණු කාරණා පිළිබඳව විමසා දැනගන්න. පින්වතුනි මේ ගෘහපතිතුමා ඒ ස්වාමීන් වහන්සේට සිදු කළ යුතු සියලුම සත්කාර සිද්ධ කරලා එකත් පසක වාඩි වෙලා එහෙනම් ස්වාමීන් වහන්සේ මම ප්‍රකාශ කරන්නම්. හැබැයි ඒ ලෞතුරු බුදුහාමුදුරුවෝ අරමුණු කරපු අද්භූත වූ ආශ්චර්යමත් වූ ගුණධර්ම මා තුල තිබෙනවාද කියලා මම නම් දන්නේ නැහැ. හැබැයි මා තුල අද්භූත වූ ආශ්චර්යමත් වූ කාරණා 8ක් නම් තිබෙනවා. ඒ කාරණා 8 මම ප්‍රකාශ කරන්නම්. එය හොඳින් මානසිකාර කරගන්න ඔබ වහන්සේට පුළුවන්. එය අවශ්‍ය වුණොත් ලෞතුරු බුදු පියාණන් වහන්සේගෙන් නැවතත් අසා දැනගන්න. පින්වතුනි මෙහෙම සඳහන් කරලා උග්ග සිටුවරයා අර ස්වාමීන් වහන්සේට සඳහන් කරනවා යදා හම්බන්තේ නාගවනේ පරිවාරෙන්තෝ භගවන්තම් පටවන් දූරතෝ අද්දසම්. ස්වාමීන් වහන්සේ මම විනෝද චාරිකාවක් පිණිස නාගවනයට ගියා එක්තරා අවස්ථාවකදී. මේ නාගවනයට ගිහිල්ලා මගේ පිරිවරත් සමග මම සතුටු වුණා. ඒ වගේම සතුටු වෙන්නට අවශ්‍ය සියලුම කරුණු කාරණා සිද්ධ කළා. පින්වතුනි ඒ කාලේදීත් එහෙමයි මේ කාලේදීත් එහෙමයි. බොහෝ දෙනෙක් ප්‍රිය කරනවා විවිධ වූ ස්ථානයන්ට ගමන් කරලා නිදහසේ
ඒ අවස්ථාවන් ගත කරලා විනෝදාත්මකව ජීවිතය ගත කරන්නට. කාලය වෙනස් වුණත් පින්වතුනි හැමදාම ඒ ක්‍රමවේදය ඒ විදිහටම සිද්ධ වෙලා තිබෙනවා. අද කාලයේදීත් අපිට දකින්න පුළුවන් මිනිසුන් සාමාන්‍යයෙන් විවිධ වන ප්‍රදේශවලට ඒ වගේම ගංගා නිම්න පිහිටි ස්ථානවලට විශාල පර්වත කඳු මුදුන් වලට මුහුද වෙරළ පිහිටි ස්ථානවලට විශේෂයෙන් සකස් කරන ලද ස්ථානවලට ගිහිල්ලා විනෝදයෙන් කාලය ගත කරනවා. පින්වතුනි මේ විදිහට තමයි මේ උග්ග සිටුවරයාත් අර නාවනයට ගිහිල්ලා කටයුතු සිද්ධ කරන්නට යෙදුනේ. මොහු මේ විදිහට ඉන්න විට පින්වතුනි දූරතෝව ඊ타මත්ම ඈතින් ලෝතර බුදුහාමුදුරුව දර්ශනීය වෙනවා. හැබැයි මෙහි සුවිශේෂී බවක් තිබෙනවා. ජීවිතේ කිසිඳු දවසකදී මොහු බුදුහාමුදුරුව මුණ ගැහිලා තිබුණේ නැහැ. කිසිඳු දවසකදී ඊටාම ඈත බුදුරුව දැක්කේ ගමම්ම මේ උග්ග සිටුවරයාට ගෘහපතියාට පුදුමාකාර ප්‍රසාදයක් ලෝතුරු බුදුහාමුදුරුව කෙරෙහි ඇති වෙනවා. පැහැදීමක් ඇති වෙනවා. ඒ වගේම ලැබියාවක් ඇති වෙනවා. ඒ ලැබියාව භක්තිය සෙනෙහස ඇති වුණේ ගමන් පින්වතුනි එතුමාගේ ස්වභාවය වෙනස් වෙනවා. මේ සූත්‍ර දේශනාවෙහිදී සඳහන් වෙන්නේ එතුමා මත්බවින් මේ මොහොත වන විට සිටියාය කියලා. හැබැයි සඳහන් කරනවා අර ස්වාමින් වහන්සේට හාමුදුරුවනේ ස්වාමින් වහන්සේ ලෝතුරු බුදුහාමුදුරුවෝ දර්ශනීය වූ ගමම්ම මා තුල තිබිච්ච මත්ගතිය පවා නැති වෙලා ගියා. පුදුමාකාර ප්‍රසාදයක් පැහැදීමක් උන්වහන්සේගේ දර්ශනයෙන් පවා මට ඇති වුණා. මා ජීවිතේ කිසිඳු දවසකදී ලෝතුරු බුදුහාමුදුරුවෝ මුණ ගැහිලා තිබුණේ නැහැ. ඒ කාරණේම මම මගේ ජීවිතය තුළ දකින අද්භූත වූ ආශ්චර්යමත් වූ කාරණයක් කියලා මේ ස්වාමීන් වහන්සේට උග්ග ගෘහපතියා සඳහන් කරනවා. ඊට පස්සේ එකින් එක පින්වතුනි කාරණා පිළිබඳව ප්‍රකාශ කරනවා. ලෝතුරු බුදුහාමුදුරුව මම එහෙම දැක්කා දුර ඉඳලම. ඊට පස්සේ මම ලෝතුරු බුදුහාමුදුරුවන් වහන්සේ සමීපයට ගිහිල්ලා තොරතුරු විමසුවා. ඒ විමසුවහම ලෝතුරු බුදු පියාණන් වහන්සේ මට අනුපුබ්බී කතාවෙන් ධර්මයේ දේශනා කළා. ඔබ දන්නවා මේ අනුපුබ්බ කතාව කියන්නේ කුමක්ද කියලා. දාන කතා, සීල කතා, සග්ග කතා, කාමානං ආදීනවන් ඔය විදිහට සඳහන් වෙනවා. ලෝතුරු බුදුහාමුදුරුවෝ පළමුවෙන්ම කෙනෙක් මුණ ගැසුණාම දේශනා කරන විලාසයන් තිබෙනවා. ඒ අතර මුලින්ම කෙනෙක් මුණ ගැසුණාම ඔහුට මේ දානයේ ආනිසංසය පිළිබඳව පැහැදිලි කරනවා. සීලේහි වැදගත්කම අනුසස් පිළිබඳව පැහැදිලි කරනවා. දන් දීම සිල් රැකීම තුල
ඒ ඇතිවන්නා වූ ප්‍රතිඵල පිළිබඳව පැහැදිලි කරනවා. ස්වර්ගගාමී වීම පිළිබඳව. හැබැයි මේ දේවල් පැහැදිලි කරන ගමන් ලෞතර බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ මේ කිසි තැනක ස්ථීර බවක් නැහැ කියලා. මොන සම්පත් ලැබුවත් ඒ තුල ස්ථීර බවක් නැහැ කියලා. ඒ විදිහට ප්‍රකාශ කරමින් කාමානං ආදීනවන් කියන කාමයන්ගේ ආදීනවයන් පිළිබඳව පැහැදිලි කරමින් ඒ තුලින් විනිර්මුක්ත වෙලා කොහොමද සසරෙන් මිදෙන්නේ කියන කරුණු කාරණා පිළිබඳව ලෞතුරු බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. ඉතින් මේ උග්ග සිටුවරයා සඳහන් කරනවා ස්වාමීන් වහන්සේ ලෞතුරු බුදුහාමුදුරුවෝ මට මේ විදිහට ධර්මයේ දේශනා කළා. ඒ ධර්මයේ දේශනා කළාම මගේ සිතෙහි පුදුමාකාර විදිහට ප්‍රසාදයක් ඇති වුණා. පැහැදීමක් ඇති වුණා. ඒ වගේම තමයි මගේ සිත ශ්‍රද්ධාවෙන් ඔද වැඩිලා ගියා. ශ්‍රද්ධාවෙන් ඔද වැඩිලා ගියා. ඒ වගේම බුදුහාමුදුරුවෝ කෙරෙහි මා අප්‍රමාණ ප්‍රසාදයකට පැහැදීමකටපත් වුණා. මේ කාරණා සියල්ලක්ම ලෞතුරු බුදුහාමුදුරුවෝ දැක්කා. මගේ සිතෙහි සිදුවනා වූ වෙනස්කම් පිළිබඳව. ඒ දැකලා ලෞතුරු බුදු පියාණන් වහන්සේ මට සාමුක්කංසික දේශනාව සිද්ධ කළා. ඒ කියන්නේ පින්වතුනි චතුරාර්ය සත්‍ය පිළිබඳව දේශනය සිද්ධ කළා. දුක හැට ගැනීම, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය. මේ දේශනාව සිද්ධ කරපු ගමන් එතුමන් පවසනවා අර ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේ මට අවබෝධ වුණා මේ ධර්මය පිළිබඳව. ඒ වාගේම ඒ අවබෝධය ඊ타වත්ම ගැඹුරටම බැසගත්තා. මම දැකගත්තා, දැනගත්තා, අවබෝධ කරගත්තා. ඇතිවන්නා වූ සියලු දෙහිම නැතිවීමේ ස්වභාවය පිළිබඳව. එම නිසාම මම මේ ධර්මය පිළිබඳව වේසාරාජ්‍යපත්තෝ සඳහන් වෙන්නේ එහෙමයි. විශාරද භාවයට පත් වුණා. නැවතත් මේ නිවනට යන්නේ කොහොමද කියලා මම නැවත නැවතත් ආයි කිසි කෙනෙකුගෙන් ප්‍රශ්න කරන්නේ නැති බවට පරිවර්තනය වුණා. ඒ කියන්නේ පින්වතුනි සෝවාන්, සකෘදාගාමි, අනාගාමි කියන මේ මග ඵලවලට පත්වීම තමයි මේ තුලින් සඳහන් වෙන්නේ. ඒ විදිහට ප්‍රකාශ කරලා උග්ග සිටුවරයා සඳහන් කරනවා ස්වාමීන් වහන්සේ මා තුල ඒ විදිහ වෙනසක් ඇති වුණා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මම ලෞතුරු බුදුරදුන් සරණ ගියා. පින්වතුනි මේ සම්බුද්ධ ශාසනය තුල අපට දකින්න ලැබෙන සුවිශේෂී වූ ස්ථානයක්. හේතුව තමයි මේ උග්ග සිටුවරයා
මූලික වශයෙන් ලෝතුරු බුදුහාමුදුරුවෝ කවදාවත් දැකලා තිබුණේ නැහැ. දැක්කේ එදාමයි. ඒ වගේම තමයි පළමුවෙනි වතාවට තමයි ධර්මයේ ශ්‍රවණය කළේ. හැබැයි පින්වතුනි ධර්මයේ ශ්‍රවණය කරනකොටම මෙතුමන් තෙරුවන් සරණ යන්නටත් ප්‍රථමව සෝවාන් භාවයට පත් වෙලා. සම්බුද්ධ ශාසනයෙහි මෙබඳු අවස්ථාවන් දකින්නට ලැබෙන ඉතාමත්ම විරලව. තෙරුවන් සරණ ගිහිල්ලත් නැහැ. නමුත් සෝවාන් භාවයට පත් වෙලා. මේකට හේතුව කුමක්ද? සසරෙහි පින්වතුනි එතුමන් පුරලා තිබුණා වූ ඒ පාරමී ධර්මවල ප්‍රතිඵලය තමයි ලෞතුරු බුදුහාමුදුරුවෝ දැකපු මොහොතෙහිම ප්‍රසාදය ඇති වෙලා උන්වහන්සේ සමග පිළිසඳර කතා කරලා ඒ මොහොතෙහිම ඒ සත්‍ය අවබෝධ කර ගැනීම. එහෙම සඳහන් කරලා ඔහු ප්‍රකාශ කරනවා ස්වාමීන් වහන්සේ මගේ ජීවිතය තුළ දකින්ට ලැබෙන ඒ ආශ්චර්යමත් වූ අద్භූත වූ දෙවන කාරණය තමයි එම කාරණය. ඒ වගේම තුන්වෙනි කාරණය සඳහන් කරනවා ස්වාමීන් වහන්සේ මට හිටියා භාර්යාවරු 4 දෙනෙක්. පින්වතුනි ලෝතුරු බුදුහාමුදුරු ජීවමාන සමයෙහිදී අපට දකින්ට ලැබෙනවා රජවරුන්ට බිසෝවරු 100 ගණන් සිටියා. ඒ වගේම සාමාන්‍ය වශයෙන් සිටුවරුන්ට එහෙමත් නැත්නම් සමාජයේ ඒ ධනයෙන් ආඩ්‍ය වෙච්ච අයටත් ඒ විදිහටම පිළිවෙතක් තිබුණා. මේ බුද්ධ කාලීනව දකින්ට ලැබෙන ලක්ෂණයක්. ඒ සඳහන් වෙන්නේ රජවරුන්ට ඒ විදිහට දේවවරුන් 100 ගණන් සිටියේ තමන්ගේ රාජ්‍ය පෘතුල කරගන්නටත් ඒ වගේම විශ්වාසවන්තයන් යොදලා ඒ රාජ්‍ය ආරක්ෂා කරගන්නටත් කටයුතු කිරීමක් වශයෙන්. මොකද එවිට විශ්වසනීයත්වය ඇති කරගෙන ඒ කටයුතු සිද්ධ කිරීමට පහසුව සැලසෙන නිසා. ඒ වගේම තමයි සිටුවරුන් ඒ විදිහට කටයුතු සිද්ධ කරලා තිබෙන්නේ ඔහුට මහත් ධනයක් තිබුණු නිසා බොහෝ දෙනෙක් පෝෂණය කිරීමේ ශක්තිය හැකියාව තිබිච්ච නිසා. එම නිසාම මොහුට බිරින්දෑවරු 4 දෙනෙක් ඉඳලා තිබෙනවා. මේ ස්වාමීන් වහන්සේට සඳහන් කරනවා මම මේ විදිහට ලෞතුරු බුදු පියාණන් වහන්සේගේ අභිමුවෙහිදී ධර්මයේ ශ්‍රවණය කරලා තෙරුවන් සරණ ගිහිල්ලා මම සිල් සමාදන් වුණා. පින්වතුනි එහිදී තමයි හැඟවෙන්නේ මෙතුමන් අනාගාමී තත්ත්වයට පත් වුණාය කියලා. එහිදී සඳහන් වෙනවා මම බ්‍රහ්මචාරී සීලය බ්‍රහ්මචාරී ශික්ෂාපදයේ සහිතව පංච සීලය සමාදන් වුණා. එහෙමයි දේශනාවේ සඳහන් වෙන්නේ. පින්වතුනි එම නිසාම එතුමා ඒ විදිහට ගෙදරට තමන්ගේ මාලිගයට ගිහිල්ලා සඳහන් කරනවා වෙනද වගේ නොවේයි මම ලෞතුරු බුදු පියාණන් වහන්සේ අභියසදී බ්‍රහ්මචාරී සීලය සමාදන් වුණා. එම නිසා මට පෙර පරිදි ඔබ කිසිවෙකුට ආමන්ත්‍රණය කිරීමට හැකියාවක් නැහැ. මට හැකියාව තිබෙන්නේ
ඔබ සියලු දෙනාටම භගිනි අර්ථයෙන් ඒ කියන්නේ සහෝදරිය කියන අර්ථයෙන් ආමන්ත්‍රණය කරලා මෙහි ජීවත් වීම පමණයි. එම නිසා අද පටන් මේ අතීත ප්‍රවෘත්තියක් සඳහන් කරන්නේ අද පටන් මම ඔබලාට සහෝදරියන්ට ලෙසයි සලකන්නේ. ආමන්ත්‍රණය කරන්නෙත් එසේමයි. ඔබලා කැමතිනම් මාත් එක්ක පින් කරගෙන මේ ගෘහයේ මේ විදිහට වාසය කරන්නට පුළුවන්, දන් දෙන්නට පුළුවන්, සිල් රකින්නට පුළුවන්, විවිධ පින්කම් එකට සිද්ධ කරන්නට පුළුවන්. හැබැයි පෙර පරිදි ජීවිත ගත කිරීමට හැකියාවක් නැහැ. පළමුවෙන් එහෙම සඳහන් කරනවා ඔබලාට අවශ්‍ය නම් ඔබගේ මුල් ගෙවල් වලට දෙමව්පියෝ සිටින තැන්වලට යන්නට පුළුවන්. එහෙම කැමැත්ත තියනවා නම් ඔබට හෙට යන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට සිත්ගත් යමෙක් සිටිනවා නම් ඒ පිළිබඳව ප්‍රකාශ කරන්න මම ඒ කටයුතු සිද්ධ කරලා දෙන්නම්. මේ උග්ග සිටුවරයා බිරින්දෑවරු 4 දෙනාට ප්‍රකාශ කරන ප්‍රකාශය. එහිදී ප්‍රකාශ කරනවා ස්වාමීන් වහන්සේ මම එහෙම කිව්වේ ගමම්ම මගේ ප්‍රධාන බිරිඳ ප්‍රකාශ කරනවා ආර්යුත්තමය මෙන්න මේ පුජ්‍යලයා මට විවාහ කරගන්නට ඕන. විවාහ කරගන්නට ඕන. පුජ්‍යලයා කවුද කියලා විමසනවා. විමසලා ඔහුව මාලිගයට කැඳවලා දේශනාවේ සඳහන් වෙන්නේ පින්වත්නි වම් අතින් බිරිඳගේ අත අරගෙන දකුණු අතින් පැන්කෙන්ඩියෙන් පැන් වඩලා ඔහුට බාර කරනවායි කියලා. ඊට පස්සේ සඳහන් කරනවා හැබැයි ඒ කාරණය මට ප්‍රකාශ කළාට මගේ සිතෙහි කිසිදු වෙනසක් සිදු වුණේ නැහැ. මේ උග්‍ර සිටුවරයා අර ස්වාමින් වහන්සේට සඳහන් කරන්නේ මගේ සිත තුළ කිසිදු කැළඹීමක් වෙනසක් සිදු වුණේ නැහැ. එය මම දකින අද්භූත වූ ආශ්චර්යමත් වූ කාරණයක් ය කියලා අර ස්වාමීන් වහන්සේට තුන්වෙනි කාරණය වශයෙන් සඳහන් කරනවා. ඊට පස්සේ හතරවෙනි කාරණය පැහැදිලි කරනවා ස්වාමීන් වහන්සේ මම ධනය තිබෙන විශාල කර්මාන්ත තිබෙන බොහෝ සේවකයන් සිටින සියලු යසස්ශ්‍රීයෙන් පරිපූර්ණ වෙච්ච පුජ්‍යලෙක්. හැබැයි මේ තිබෙන්නා වූ ධනය මේ මගේ කොටසය, මේ ඔබගේ කොටසය, මේ අනිත් අයගේ කොටසය කියලා මම බෙදා වෙන් කරලා නැහැ. මේ සියලු ධනය යොදලා තියෙන්නේ යොදවන්නේ යහපත පිණිසමයි. ආර්යාදී ගුණයන් වඩන ඒ උත්තමයන් උදෙසා ඒ ගුණයන් සංවර්ධනය කරන්නට මේ ධනය මම කැප කරලා තිබෙනවා. එම නිසා මා තුල තිබෙන සුවිශේෂී වූ ආශ්චර්යමත් වූ තවත් කාරණයක් වශයෙන් මේ කාරණය සාමින් වහන්සේ දැනගන්නය කියලා උග්ග සිටුවරයා පැහැදිලි කරනවා. ඒ වගේම පින්වතුනි උග්ග සිටුවරයා පස්වෙනි කාරණය වශයෙන් සඳහන් කරනවා මම භික්ෂූන් වහන්සේලා ඇසුරු නිසුරු කරන්නේ සක්කච්ඡං සකසුරුව උන්වහන්සේලා ඇසුරු කරන විට ගෞරව සම්ප්‍රයුක්තව ඒ වගේම ඒ අවශ්‍ය සියලුම කාරණා ඉටු කරමින් තමයි මම මේ ඇසුර පවත්වාගෙන යන්නේ.
ඒ වගේම තමයි ධර්මය ඇසුරු කරන විටත් උන්වහන්සේලා සමග එසේමයි. මා බලනවා මේ දේශනා කරන ධර්මය මුල මැද අග ගැලපෙනවාද කියලා. ඒ වගේම තථාගත ධර්මයේද දේශනා කරන්න කියලා මම විමසිලිමත්ව ඉන්නේ. ඒ වගේම තමයි ධර්මයේ දේශනා කරන විට මම එය හොඳින් ශ්‍රවණය කරනවා. මම මේ ධර්මය හොඳින් ශ්‍රවණය කරනවා. මගේ ස්වභාවය තමයි යම් ස්වාමීන් වහන්සේ නමක් මුණ ගැසුණු විට ඒ ධර්මය පිළිබඳවම සාකච්ඡාවන් සිද්ධ කිරීම. ඒ වගේම තමයි ස්වාමීන් වහන්සේ නමක් මාත් සමග සම්මුඛ වුණාම ඉබඳු ධර්ම සාකච්ඡාවක් හෝ ධම් දේශනාවක් සිදු නොකළොත් මම උන්වහන්සේට ධර්මයේ දේශනා කරනවා. මම උන්වහන්සේට ධර්මයේ දේශනා කරනවා. පින්වතුනි, මේ උග්ග සිටුවරයාට ධර්මයේ දේශනා කිරීමට හැකියාව තිබෙනවා. එතුමන් අනාගාමී ස්වභාවයට පත්වෙච්ච උත්තමයෙක්. එම නිසාම ස්වාමීන් වහන්සේ නමක් දහම් කරුණු කාරණා පිළිබඳව ප්‍රකාශ නොකළොත් එතුමන් ඒ ස්වාමීන් වහන්සේට ධර්මයේ පැහැදිලි කරලා දෙනවා. පින්වතුනි, ශාසනය තුළ චිත්ත ගෘහපතිය පිළිබඳව ඔබ හොඳින් අසලා තිබෙනවා. එතුමන්ගේ ස්වභාවයත් එහෙමයි. ඒ කාලීනව සඳහන් වෙන්නේ පින්වතුනි, ස්වාමීන් වහන්සේලා මෙතුමන් පන්සලට එනකම් බලාගෙන හිටියාය කියලා. හේතුව තමයි ධර්මය විමසන්න, ශ්‍රවණය කරන්න. එතරම් ධර්මය පිළිබඳව පෘතුල දැනුමක් ඒ චිත්ත ගෘහපතියාට තිබිලා තිබෙනවා. එම නිසා පින්වතුනි, ඒ කාලීනවත් එබඳු උත්තමයන් ජීවත් වෙලා තිබෙනවා. එම නිසා මෙහිදී සඳහන් කරනවා ස්වාමීන් වහන්සේ, මම ස්වාමීන් වහන්සේ නමක් මුණ ගැසුණහම කටයුතු සිද්ධ කරන්නේ එහෙමයි. එයත් මා තුළ තිබෙන ආශ්චර්ය වූත් අද්භූත වූත් තවත් කාරණයක් කියලා එතුමන් අර ස්වාමීන් වහන්සේට පැහැදිලි කරනවා. ඒ වගේම පින්වතුනි, 6 වෙනි කාරණය ප්‍රකාශ කරනවා ස්වාමීන් වහන්සේ මට දානය පූජා කරන්නට ඕන වුණාම මම ස්වාමීන් වහන්සේලාට ආරාධනා කරනවා. ඒ දානය සඳහා ස්වාමීන් වහන්සේලා නිවසට වැඩම කරනවා. වැඩම කළාම දෙවිවරු මගේ ළඟට පැමිණිලා මගේ කනට කරලා සඳහන් කරනවා, මේ වැඩ සිටින ස්වාමීන් වහන්සේ රහත් භාවයට පත්වෙච්ච උත්තමයෙක්. උබදෝවාග විමුක්ත වූ පුජ්‍යලයෙක්. ඒ වගේම ධම්මානුසාරී වූ උත්තමයෙක්, ශ්‍රද්ධානුසාරී වූ උත්තමයෙක්. මේ විදිහට පින්වතුනි, මහා සංඝරත්නයේහි ඒ ගුණයන් පිළිබඳව අර උග්ග සිටුවරයාට දෙවිවරු කන්ට කරලා ප්‍රකාශ කරනවා. ඒ වගේම මේ උත්තමයා ධර්මයේ හැසිරෙන කලන උත්තමයෙක්. ඒ වගේම සඳහන් කරනවා මෙතන ඉන්න භික්ෂුව දුසිල්වත්. මේ විදිහට භික්ෂූන් පිළිබඳව මා දානය පිළිගන්නන අවස්ථාවෙහිදී දෙවිවරු මගේ කනට කරලා මේ මහා සංඝරුවන පිළිබඳව කරුණු කාරණා සඳහන් කරනවා. හැබැයි ස්වාමීන් වහන්සේ මම දම් බෙදන විට මගේ සිතුවිලි කෙසේවත් වෙනස් වෙන්නේ නැහැ. මෙතුමන් රහත් වුණත්, මෙතුමන් දුස්සීල වුණත් මගේ සිතඟි වෙනස් වෙන්නේ නැහැ. එක හා සමානවටම තමයි මම කටයුතු සිද්ධ කරන්නේ. එයත් මම මා තුළින් දකින ආශ්චර්යමත් වූ
අද්භූත වූ කාරණයක් කියලා අර ස්වාමීන් වහන්සේට පින්වතුනි කරුණු කාරණා පැහැදිලි කරනවා. ඊට පස්සේ හත්වෙනි කාරණය වශයෙන් සඳහන් කරනවා ස්වාමීන් වහන්සේ ඒ විදිහට මට ලං වෙලා මගේ කනට කරලා කරුණු ප්‍රකාශ කරන දෙවිවරු මේ ලෝතුරු බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය පිළිබඳව මට සඳහන් කරනවා. දෙවිවරු කියනවා ගෘහපතිය මේ ශ්‍රී සද්ධර්මය ඉතාමත්ම මැනවින් දේශනා කරපු දේශනාවක්. මෙය දරාගන්න ශ්‍රවණය කරන්න මේ ලෝතුරු බුදු පියාණන් වහන්සේගේම දේශනාව. එවිට උග්ග ගෘහපතියා දෙවිවරුන්ට කියනවා දේවතාවනී ඔබලා ප්‍රකාශ කළත් නැතත් මම දන්නවා ලෝතුරු බුදු හාමුදුරුවෝ ඒ ධර්මයේ මැනවින් දේශනා කරපු ධර්මයක් බව. ඒක මට ඔබලා කියන්නට අවශ්‍යතාවයක් නැහැ. ඒක ඊතරම් ගණන් ගත යුතු කාරණයක් නෙවෙයි. ඒ කියන්නේ එහෙම කියන්නේ කුමක් නිසාද? මේ දෙවියන් ප්‍රකාශ කළත් ඔහු කියනවා ඒක එච්චර ගණන් ගන්න ඕන කාරණයක් නෙවෙයි. හේතුව මොකද? ඔහු ප්‍රත්‍යක්ෂයෙන් මේ පිළිබඳව අවබෝධ කරගෙන තිබෙන නිසා. ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කරගෙන තිබෙන නිසා. ඒ නිසා කියනවා ඔබලා මට එහෙම කිව්වත් නැතත් මම දන්නවා ලෝතුරු බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ මැනවින් දේශනා කරපු ධර්මයක් ස්වාක්ඛාතයි. ඒ තුල තිබෙන්නේ රාගය දුරු කරන්න, ద్వේෂය දුරු කරන්න, මෝහය දුරු කරන්නට මාර්ගය. ඒ පිළිබඳව ඔබ කිව්වත් ඔබලා කිව්වත් නැතත් මා හොඳින් අවබෝධයෙන් සිටින්නේය කියන කාරණේ දෙවියන්ට කියනවාය කියලා මේ උග්ග සිටුවරයා අර ස්වාමින් වහන්සේට සඳහන් කරනවා. පින්වත්නි මේ විදිහට කාරණා 7ක් සඳහන් කරලා ඔහු ප්‍රකාශ කරනවා මේ කාරණා 7ම මගේ ජීවිතයේහි ආශ්චර්යමත් වූ අద్భుත වූ කාරණා. ඒ වගේම තමයි තව එක කාරණයක් තිබෙනවා. ඒ කාරණයක් ඊටාම සුවිශේෂී. මොහු සඳහන් කරනවා ස්වාමීන් වහන්සේ යම් දිනකදී ලෝතුරු බුදුහාමුදුරුවන්ට පෙර මම කාලක්‍රියා කළොත්, ඒ කියන්නේ මගේ අභාවය සිදු වුණොත් ලෝතුරු බුදුහාමුදුරුවෝ මා ගැන ප්‍රකාශයක් සිද්ධ කරනවා. මොකක්ද මේ ප්‍රකාශය? මේ උග්ග ගෘහපතියා මේ ලෝකයට එන්න තිබෙන සංයෝජන බැඳි සියල්ලක්ම බිඳලා දාපු තැනැත්තෙක්. ආයි කවදාවත් ඒ උග්ග සිටුවරයා මේ ලෝකයට පැමිණෙන්නේ නැහැ. මේ විදිහට විශේෂිත වූ ප්‍රකාශයක් මා වෙනුවෙන් ලෝතුරු බුදුහාමුදුරුවෝ මම ඉස්සර වුණොත්, ඒ කියන්නේ ලෝතුරු බුදුහාමුදුරුවන්ට පෙර මම මිය ගියොත් මා වෙනුවෙන් මෙබඳු ප්‍රකාශයක් සිද්ධ කරනවා. එයත් ආශ්චර්යමත් වූ කාරණයක් කියලා අර ස්වාමීන් වහන්සේට උග්ග සිටුවරය ප්‍රකාශ කරනවා. පින්වත්නි මේ කාරණා 8 සඳහන් කරලා ඔහු ප්‍රකාශ කරනවා මගේ ජීවිතයේහි සුවිශේෂී වූ අద్భుත වූ ආශ්චර්යමත් වූ කාරණා ගුණධර්ම තමයි මේ අෂ්ට ගුණධර්ම. හැබැයි ලෝතුරු බුදුහාමුදුරුවෝ අරමුණු කළේ මේ ගුණධර්මද කියන කාරණේ නම් මම දන්නේ නැහැ. ඔබ වහන්සේ විමසූ නිසා මා තුළ තිබෙන්නා වූ
මෙම කාරණා ටික මම ඔබ වහන්සේට ප්‍රකාශ කළා. එම නිසා ඔබ වහන්සේට මේ කාරණා පිළිබඳව දැන විමස ගන්නට හැකියාව තිබෙනවා. ඉතින් මේ කාරණා ටික මෙලෙස ප්‍රකාශ කළාම උග්ග ගෘහපතියා පින්වතුනි අර ස්වාමීන් වහන්සේ නැවත විහාරස්ථානයට වැඩම කරලා ලෞතර බුදු පියාණන් වහන්සේ සම්මුඛ වෙලා ලෞතර බුදු පියාණන් වහන්සේට මේ විස්තර සියල්ලක්ම ඒ විදිහටම ප්‍රකාශ කරනවා. ලෞතර බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා ඔව් මම අරමුණු කරපු කාරණා 8 තමයි ඒ කරුණු කාරණා 8. ඒ උග්ග කියන ගෘහපතියා තුල දක්නට ලැබුණු සුවිශේෂී වූ ආශ්චර්යමත් වූ කාරණා 8ක් තමයි ඒ කාරණා 8. එය තමයි මම හිතලා ඔබලට ප්‍රකාශ කළේ. දැන් එය ඔබ ඔහුගෙන්ම විමසලා දැනගෙන තිබෙනවා. ලෞතර බුදුහාමුදුරුවෝ පින්වතුනි එහෙම ප්‍රතිපදන් දෙනවා අර භික්ෂුවට. පින්වතුනි සම්බුද්ධ ශාසනය තුල සිටිය ඊ타ත්ම සුවිශේෂී වූ උත්තමයෙක් වශයෙන් ඒ උග්ග සිටුවරයා හඳුන්වා දීමට හැකියාව තිබෙනවා. ලෞතර බුදුහාමුදුරුවෝ කිසිදු දවසකදී දර්ශන මාත්‍රයක්වත් නොකර තිබුණු ඔහු දැකීම් මාත්‍රයෙන්ම ලෞතර බුදුහාමුදුරුවෝ සරණ ගියා. ඒ වගේම අපරිමිත වූ ශ්‍රද්ධාවකින් යුක්ත වුණා. ඒ ශ්‍රද්ධාව නිසාම බුදු වදන ඔහුගේ දෙසවනට ඇසෙන විටම පින්වතුනි ඔහු ධර්ම අවබෝධය ලැබුවා. ධර්ම අවබෝධය ලැබුව පමණක් නොවේ. නැවතත් මේ ලෝකයට උත්පත්තියට එන කරුණු කාරණා සියල්ලක්ම බැඳි බැමින් සිඳලා දැම්මා. අනාගාමී තත්ත්වයට පත් වුණා. පින්වතුනි ඒ විදිහට ඔහු තමන්ගේ සසර විමුක්තිය සාක්ෂාත් කරගත්තා. හැබැයි එතුමන් පිළිබඳව අතීත බුදුවරුන්ගේ සමයෙහිදී කරුණු කාරණා විමසලා බලන විට මේ ජීවිතයට එන්නට ප්‍රථමව සාංසාරිකව විවිධ බුදු සසුන් වලදී මහත් වීරියෙන් යුක්තව පිම් පුරපු උත්තමයෙක් වශයෙන් තමයි දේශනාවෙහි එතුමන් පිළිබඳව සඳහන් වෙන්නේ. එවනිසා පින්වතුනි අප සසරෙහි ඒ පාරමිතාවන් පුරන්නා වූ ආකාරයට තමයි පින්වතුනි අපේ ඒ සාංසාරික පැවැත්ම නැති කර ගැනීමට අපට හැකියාව ලැබෙන්නේ. එනිසා මේ සූත්‍ර දේශනාව තුලින් ඒ පිළිබඳව අපට මන අවබෝධයක් පැහැදිලි කිරීමක් සිද්ධ කර ගැනීමට හැකියාව තිබෙනවා. එනිසා දැන් අදහස් කරගන්න එබඳු උත්තරීතර දිවි පැවැත්මක් ඇති කරගත්තාම ඔබ බලාපොරොත්තු වන්නා වූ ජීවිතය මේ ජීවිතයේදී ඇති කරගන්නට ඒ වාගේම ඊ타ත්ම ඉක්මන් භවයකදී උතුම් වූ නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කරගන්නටත් ඔබට මට අප සියලු දෙනාටම හැකියාව ශක්තිය උදා වෙනවා. එනිසා පින්වතුනි මෙලෙස ශ්‍රී සද්ධර්මය පිළිබඳව කරුණු කාරණා ඊතා සුළු මොහොතක් අල්ප මාත්‍රව විමසන්නට යෙදුණා. ඒ ඔබ
සිත මගින් ධාරණය කරගන්නට ඇති විශේෂිත වූ ගුණාංගයන් පිළිබඳව සිතින් මෙහෙයවීම සිද්ධ කරන්නට ඇති ඒ තුළ පිහිටන්නට ඇති ඒ ඉදිරියෙහිදී ක්‍රියාත්මක කරන්නට ඔබ අරමුණු ඇති කරගන්නට ඇති එම නිසා පින්වතුනි ඒ තුළ පින් වඩන්නට කුසලයන් දියුණු කරන්නට ඔබට ශක්තිය ඒකාන්ත වශයෙන්ම උදා වෙනවාමයි එම නිසා එලෙස ධර්මයේ ප්‍රගුණ කිරීම තුළ මේ මොහොතෙහි වාගේම මුළු ජීවිතයෙහිදීම අපට මහත් පුණ්‍ය ශක්තියින් වර්ධනය කරන්නට එවාගේම කුසලයන් වර්ධනය කරන්නට හැකියාව ශක්තිය ලැබෙනවා එම නිසා කල්පනා කරගන්න මේ මොහොත වන විට අප සියලු දෙනාම මෙලෙස ලෞතුරු බුදුපියාණන් වහන්සේ විසින් පැහැදිලි කරන්නට යෙදුන ඒ ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කළා ඔබ ධර්මය ශ්‍රවණය කිරීමේ ආනිසංසය සිද්ධ කරගත්තා අප ධර්මය දේශනා කළා ධර්මය පිළිබඳව විමසුවා ඒ ආනිසංසය අප සියලු දෙනාම ඇති කරගත්තා පින්වතුනි ධර්මයෙහි සඳහන් වෙනවා ධර්මය දේශනා කරන්නට ආරාධනා කිරීමත් කල්ප ලක්ෂ 8ක ප්‍රතිඵල ලබා දෙනවායි කියලා. ඒ කියන්නේ ධර්මය දේශනා කරන්නට කියන ආරාධනාව සිද්ධ කළත් කල්ප ලක්ෂ 8ක් එහි ප්‍රතිඵල ලැබෙනවා. ධර්මයේ ශ්‍රවණය කළාමත් එසේමයි. එය කල්ප ලක්ෂ 9ක් ප්‍රතිඵල ලැබෙනවා. එම නිසා මේ ධර්මයේ ස්වභාවය ඔබට හොඳින්ම වැටහෙනවා. එම නිසා මේ මොහොතේදී කල්පනා කරගන්න මෙලෙස අප විසින් සිද්ධ කරගත්තා වූ සියලුම පුණ්‍ය ශක්තියින් අපි අනුමෝදන් කළ යුත්තන්ට අනුමෝදන් කරමු. සියලු ආකාරයෙන් මේ මොහොත වන විට රැස් කරගත්තා වූ සියලුම පුණ්‍ය ශක්තියින් දෙවියන්ට අනුමෝදන් කරමු. මෙම ස්ථානවලට අධිග්‍රහිත දේවතාවුන් වහන්සේලා වාගේම ඔබට මට හිතකාමී ඉෂ්ඨකාමී අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය සම්‍යක් දෘෂ්ටික ශාසන මාමක දෙවි දේවතාවුන් වහන්සේලාට පින් අනුමෝදන් කරනවා. දෙවියෝ මෙම පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවිසුරු වඩා වර්ධනය කරගනිත්වා අවසන උතුම් වූ නිර්වාණ සම්පත්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු සාදු කියලා අපි පින් අනුමෝදන් කරමු. ඒ වගේම ගාථාව කියමු සජ්ජායනය කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං ආකාසට්ඨා ච මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මම් පරන්ති. ඒ වගේම විශේෂයෙන්ම අද දිනෙහිදී මෙම ධර්ම දේශනාව සිදු කරන්නට දායකත්වයෙන් ඒ කටයුතු සිද්ධ කරන්නට යෙදුනි රොසාන් විමලරත්න මහත්මයා. ඒ වගේම නිමලා කියන්නේ අම්මනි රොසාන් විමලරත්න මහත්මයා. ඒ වගේම දිල්හාරි මහත්මිය බිසස් ඔහස් කියනේ දරුවන් දෙපළ ප්‍රදාන කොට ඇති මේ පින්වතුනි. මේ පින්වතුන්ගේ මූලික අරමුණ වුණේ මීට වර්ෂයකට ඉහතදී මිය පරලෝ යන්නට යෙදුන ආදරණීය
මෑණියන්ට පින් අනුමෝදන් කරන්නට එස් නිමලා මාතාවට එවනිසා ඒ මාතාව ප්‍රධාන කොට මේ පින්වතුන් නමින් රොසාන් මහත්මා ඒවාගේම දිල්හාරි මහත්මිය නමින් මිය පරලෝ ගිහිල්ලා යම් තාක් ඥාති හිත මිත්‍රාදීන් සිටිනම් ඒ සියලුම ඇත්තන්ට අප පින් අනුමෝදන් කරන අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් මේ මොහොතෙහිදී ධර්ම දේශනා සිද්ධ කිරීම තුළ ඒවාගේම ශ්‍රවණය කිරීම තුළ මෙසැඳෑ යාමීහිදී සියලු පින්කම් වලට සම්බන්ධ වීම තුළ රැස් කරගත්තා වූ සියලුම පුණ්‍ය ශක්තියින් එරොසාන් මහත්මාගේ ආදරණීය මෑණියන් වන එස් නිමලා මාතාව ප්‍රදාන කොට ඔවුන් නමින් මිය පරලෝ ගිහිපු සියලු ඥාති හිත මිත්‍රාදීන්ට අනුමෝදන් කරනු අනුමෝදන් වෙත්වා. පරලොව ජීවිත සුවපත් කර ගනිත්වා. අවසන උතුම් වූ නිර්වාණ සම්පත්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වාගේම මේ මොහොතෙහිදී මේ සඳහා සම්බන්ධ වෙමින් කටයුතු සිද්ධ කරන්නා වූ සියලුම පින්වතුන් නමින් මිය පරලෝ ගිහිල්ලා යම් තාක් ඥාති හිත මිත්‍රාදීන් සිටිනම් මේ සියලුම ඇත්තන්ටත් එවාගේම අද උදෑසන දානයේ පූජා කරන්නට යෙදුන චතුරි මහත්මිය ධම්මික මහත්මා ඒ නන්දා මාතාව ඇතුළු ඒ පින්වතුන් නමින් මිය පරලෝ ගිහිල්ලා යම් තාක් ඥාති හිත මිත්‍රාදීන් සිටිනම් මේ සියලුම ඇත්තන්ටත් එවාගේම හසිනි අශ්වින් සචිත් මේ මහත්ම මුදිත කියන මහත්මීන් නමින් මිය පරලෝ ගිහිල්ලා යම් තාක් ඥාති හිත මිත්‍රාදීන් සිටිනම් ඒ සියලුම දෙනාටමත් ඉරේෂා හේමන්තේ මහත්මී නමින් මිය ගිහිල්ලා යම් තාක් ඥාති හිත මිත්‍රාදීන් සිටිනම් ඒ සියලුම ඇත්තන්ටත් ඒ වාගේම කිමාල් දීප්ති මහත්මයා නමින් මිය පරලෝ ගිහිල්ලා යම් තාක් ඥාති හිත මිත්‍රාදීන් සිටිනම් මේ සියලුම ඇත්තන් සිහිපත් කරමින් පින් අනුමෝදන් කරන අනුමෝදන් වෙත්වා. ඒ වාගේම විහාරස්ථානීය උදෙසා අප කැප වී කටයුතු සිද්ධ කරන්නා වූ සියලුම දායක කාරකාදී පින්වතුන් නමින් මිය ගිහිල්ලා යම් තාක් ඥාති හිත මිත්‍රාදීන් සිටිනම් ඒ සියලුම ඇත්තන් සිහිපත් කරමින් පින් අනුමෝදන් කරන අනුමෝදන් වෙත්වා. විහාරස්ත මහා සංඝරුවන නමින් මිය පරලෝ ගිහිපු අපවත් වී වදාළ ඒ ගුරු දේවයන් වහන්සේලා වාගේම ඥාති හිත මිත්‍රාදීන් සිහිපත් කරමින් පින් අනුමෝදන් කරන අනුමෝදන් වෙත්වා. ඒ වාගේම මේ ස්ථානවලට මීට පෙරදී අයිතිවාසිකම් කියලා මිය ගිහිල්ලා යමෙක් පින් කැමැතිව සිටිනම් ඒ සියලුම ඇත්තන් සිහිපත් කරමින් පින් අනුමෝදන් කරන අනුමෝදන් වෙත්වා. ඔවුන්ගේ පරලොව ජීවිත සුවපත් කර ගනිත්වා. අවසන උතුම් වූ නිර්වාණ සම්පත්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු සාදු කියලා පින් අනුමෝදන් කරමු. ගාථාවන් සජ්ජායනය කරමු. ඉදම්මී ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මී ඥාතිනං හෝතු සුඛිතා ඉදම්මී ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. එවාගේම සිද්ධ කරගත්තා වූ සියලුම පුණ්‍ය ශක්තියන් අපි ආශිර්වාදයන් වශයෙන් සිද්ධ කරමු. විශේෂයෙන්ම අද දිනෙහිදී ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් කටයුතු සිද්ධ කරන්නා වූ රොෂාන් මහත්මයා එවාගේම දිල්හාරි මහත්මිය බිසස් ඔහස් කියන මේ දරුවන් ඇතුළු කොට ඇති සියලුම පින්වතුන්ටත් එවාගේම අද දිනෙහිදී දන්පැන් පූජා කරන්නට යෙදුන චතුරි මහත්මිය ධම්මික මහත්මයා නන්දා මාතාව ඩිලාන් පුතණුවන් එවාගේම හසිනි අශ්වින් සචින් මුදිත ඉරේෂා හේමත් කියන මහත්මීන් වාගේම කිමාල් දීප්ති ඒ මහත්මීන් නමින් ඒ සියලුම පින්වතුන්ටත් එවාගේම ඒ සිර සෙනාරේ කුඩා දරුවන් ඇතුළු කොට ඇති සියලුම පින්වතුන්ටත් මේ මොහොතෙහිදී මේ සඳහා සම්බන්ධ වෙමින් කටයුතු සිද්ධ කරන්නා වූ සියලුම පින්වතුන්ටත් අපි ආශිර්වාදයන් සිද්ධ කරනවා. රැස් කරගත්තා වූ සියලුම පුණ්‍ය ශක්තියින් ඒකාකාරවම පිහිටීම තුළ මෙලොව ජීවිතයෙහි කරන කියන රැකී රක්ෂාදී කටයුතු, දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු,
ඒ වගේම වෙළඳාම් ආදී මේ සියලුම කටයුතු සියල්ලක්ම ඔබ බලාපොරොත්තු වන්නා වූ ආකාරයට සාර්ථකමත් භාවයට පත්වෙත්වා. ඒ වගේම මේ ලෝක වශයෙන් ජීවිත ගත කරන විට බලපාන බලපවත්වන අපල උපද්‍රව කරදර බාධක හිරිහැර දුක්ඛ දෝමනස්යන් තිබෙත්නම් මේ සියල්ලක්ම දූරීභූත වෙත්වා. කායික සැනසීම මානසික සැනසීම නිති සැලසේවා. ඒ වගේම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. ඔබ බලාපොරොත්තු වන්නා වූ ආකාරයට ජීවිත සුවපත් කරගන්නට මේ සියලුම පුණ්‍යානිසංසයන් හේතුකාරක වේවා. එලෙස මෙලොව ජීවිත සුවපත් භාවයටම පත්වෙත්වා කියලා සාදු සාදු කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරන්න. ඒ වගේම මෙලෙස සිද්ධ කරගත්තා වූ මේ සියලුම පුණ්‍ය ශක්තියින් ඔබ අප සියලුම දෙනාටම පින්වතුනි අපි බලාපොරොත්තු වන ප්‍රාර්ථනා කරන ඒ උතුම් වූ නිර්වාණ අවබෝධය පිණිසම මේ සියලුම පුණ්‍ය ශක්තියින් පාරමී ධර්මයක්ම වේවා කියලා සාදු සාදු කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරමින් අපි ගාථාවන් සජ්ජායනය කරමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්තියා. හොඳයි, අප සියලු දෙනාම මේ මොහොතෙහිදී කල්පනා කරමු ධර්මීය ශ්‍රවණය කිරීමෙන් දහම් පඬුරු පූජා කිරීමෙන් මෙලෙස රැස් කරගත්තා වූ සියලුම පුණ්‍ය ශක්තියින් මේ සඳහා සම්බන්ධ වෙමින් කටයුතු සිද්ධ කරන සහ විහාරස්ථානීය වෙනුවෙන් නන් අයුරින් අපකප වී කටයුතු සිද්ධ කරන්නා වූ සියලුම දෙනාටම මෙලොව සැනසීම පිණිස එවාගේම පරලොව සුගතිය පිණිස අවසන උතුම් වූ නිර්වාණ අවබෝධය පිණිසම හේතුකාරකම වේවා කියලා සාදු සාදු කියලා අපි ප්‍රාර්ථනාවන් සිද්ධ කරමු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. දයි පින්වතුනි ඔහොම වැඳ ගන්න. අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤං කෙත්තං අනුත්තං දුල්ලභේන මයා ලක්ඛං නමං. දැයි අපි සියලු දෙනාම දෙමව්පියන් වන්දනා කරමු. දස මාසේ උරේ කତ୍වා පෝසේසි උද්ධිකාරණං ආයු